බෲටස්. ඔබ නම් උත්තම ගණේ මිනිහෙක්. ඔබේ ඔය යහගුණ වෙනින් පැත්තකට හරව ගන්න බැරි වෙන එකක් නැහැ. කල්පනාවෙන් වැඩ කළොත් කොයි තරම් ස්ථිරසාර හිතක් වුණත් නපුරට හරව ගන්න බැරි වෙන එකක් නැහැ. සීසර්ට පොඩ්ඩක්වත් මාව රුස්සන්නේ නැහැ. ඒත් ඔහු බෲටස්ට කැමති. මම බෲටස් වෙලා බෲටස් කැසියස් වුණා නම් එහෙනම් උට හම්බ වෙන්නේ නෑ මාව නම්බ ගන්න. මමද රැට රජවීමට ඇති සීසර්ගේ අභිලාෂය ගැන වහින් හොරෝ භාෂාවෙන් එක එක ජාති අත්තක්රු වලින් ලියාපු ලියුම් කෑලි බෲටස්ගේ ගෙදර ජනෙල් වලින් ඇතුළට දානවා. එතකොට බෲටස් හිතයි මේ නගර මිනිස්සු තමන් ගැන බොහෝම ඉහළින් බලාපොරොත්තු තියන් ඉන්න වගේ. ඊට පස්සේ එක්ක සීසර් නැත්තම් අපි ඔබ නැරඹුවද ඒ රංගනය? හරිම අපූර්වයි නේද? ඒ අපොස උසස් පෙළ විභාගයට මුණ දීලා විශ්වවිද්‍යාල ප්‍රවේශ අපේක්ෂාවෙන් ඉන්න ඒ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා ඉදිරිපත් කළේ කාගේ චරිතයද? මොන නාට්‍යයේද? හරි. ඔබ දැන් දන්නවා. ඒ ජුලියස් සීසර් නාට්‍යයේ කැසියස්ගේ චරිතය. ඒක කැසියස්ගේ ආත්ම භාෂණය. ඒ කියන්නේ ආත්ම භාෂණයක් කියන්නේ මොකටද? චරිතයක් Tamanටම කතා කරගන්නවා. දැන් කැසියස් බෲටස්ව පොළඹවලා සීසර්ට විරුද්ධව බෲටස් ගියාට පස්සේ කැසියස් Tamanටම කතා කරගන්නවා. දැන් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ජුලියස් සීසර් දෙවන කොටස චරිත නිරූපණය ඇතුළු අනෙකුත් විශේෂ ලක්ෂණ පිළිබඳව. දැන් ඔබ හොඳින් අවබෝධ කරගන්න ඕන මේ නාට්‍යයේ චරිත මොනවද? මේ නාට්‍යයේ සරල චරිත නෑ. තියෙන්නේ සංකීර්ණ චරිත. ඒ කියන්නේ හොඳ නරක මිශ්‍ර වෙච්ච චරිත. බලන්නකෝ අපි මුලින්ම බලමු ප්‍රධාන චරිතය. සීසර්. සීසර්ගේ මොනවද චරිත ලක්ෂණ? පළවෙනි චරිත ලක්ෂණය තමයි සීසර්ගේ බලකාමය. අපි මේ පිළිබඳව කතා කරා. සීසර්ට තියෙන්නේ බලයට කෑදරකමක්. නේද? ඒ නිසානේ ඔව් අර ඔටුන්න තුන්වරක් පිළිගන්නනකොට ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි හැම සැරේම කලින් සැරේට වැඩිය අඩු වේගයකින්. ඒ නිසානේ ඔහු නේද? ඩෙසියස් බෲටස්ට රැවටිලා නේද? ඔටුනු පළඳව ගන්න සෙනෙට් සභාවට යන්නේ. එතනදීනේ ඔහු ඝාතනය වෙන්නේ. එතකොට මේ සීසර්ගේ බලකාමය පිළිබඳව වඩාත් ප්‍රබල ලෙස මේ නාට්‍යයේ මතු කර දක්වනවා විලියම් ෂේක්ස්පියර් විසින්. ඒ වගේම සීසර්ගේ තවත් චරිත ලක්ෂණයක් තමයි අන්මතයට අර්ධ වශයෙන් සවන් දීම. මේක බොහොම සංකේතාත්මකව විලියම් ෂේක්ස්පියර් පෙන්නනවා. ඒ කොහොමද? සීසර් කියනවා මගේ මේ වම් කන ඇහෙන්නේ නෑ අනිත් පැත්තෙන් ඇවිල්ලා කතා කරන්න කියලා. ඒකෙන් කියන්නේ මොකක්ද? සීසර්ගේ එක කනයි ඇහෙන්නේ කියන එකද? නෑ. සීසර් අර්ධ වශයෙන් ඇහුම්කන් දෙන්නේ. ඒකනේ. කවුරුවත් කියන දෙයක් ගණන් ගන්නෑ. කැලිෆෝනියා කිව්වහම අද යන්න එපා කියලා ගණන් ගන්නේ නෑ. ආටිමිඩෝරස්ගේ ලිපිය ගණන් ගන්නේ නෑ. ඔහු අර්ධ වශයෙන් තමයි සවන් දෙන්නේ. ඒ නිසා තමයි ඔහු ඛේදයට ලක් වෙන්නේ. ඒ වගේම ඔහු තුල තියෙනවා අදි탁සේරුවක්. තමා පිළිබඳව අදි탁සේරුවක්. ඔහු කියනවා මම බය නෑ කිසිම කෙනෙකුට. ඔය හැමෝම මගේ මූණට බයයි. මට කරදරයක් කරොත් පිටිපස්සෙන් තමයි කියලා. කියන්නේ ඔහු පිළිබඳව ඔහුට තියෙන අදි탁සේරුවක්. ඒ නිසා තමයි ඔහු ඛේදයට ලක් වෙන්නේ. ඒ වගේම ඔහුට තියෙනවා
අධිමානයක්. ඒ කියන්නේ ඔහු පිළිබඳව අධිමානයෙන් දකින්න. අන්තිම මොහොතේදී ඒක කියන්නේ මැරෙන්න මොහොතකට කලින් ඔහු කියනවා මම ද්‍රව තාරකාව වගේ අචලයි. ඒ වගේ අචලව තියෙන තාරකාවක් නුඹ ගැබේ නෑ, අහසේ නෑ. අනිත් අය සාමාන්‍ය මිනිස්සු මම ශ්‍රේෂ්ඨයි කියලා තමයි එතනින් කියන්නේ. මේ අධිමානය නිසාම තමයි ඔහුව ඝාතනය වෙන්නේ. ඒක දරන්න බැරුව තමයි කුමන්ත්‍රණකරුවෝ ඔහුට ඇනලා ඔහුව ඝාතනය කරන්නේ. නේද? අනිත් එක ඔහු හැම විටම කතා කරන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණේ. සීසර් ඔහු ආමන්ත්‍රණය කරන්නේ සීසර් කියලා. සීසර් කිසිවකට බය නැහැ. නේද? උඹලා බල්ලෝ වගේ දෙපා ළඟ වැඳ වැටුණට මම මගේ දීපු තීරණයක් වෙනස් කරන්නේ නැහැ. මම සීසර්ම තමයි. ඔහු ආමන්ත්‍රණය කරගන්නවා සීසර් කියලා. මේකෙන් තවදුරටත් අපිට තහවුරු වෙනවා ඔහු තුල තියෙන අධිමානය. ඊළඟට ඔහු තුල තියෙන තවත් වැදගත් චරිත ලක්ෂණයක් තමයි නිශ්චිත මතයක් නොමැතිවීම. ඒ කියන්නේ ජුලියස් සීසර්ට නිශ්චිත මතයක් නැහැ. ඒකනේ මුලින්ම අර ලූපකේල් උත්සවයේදී කියනවා දුවන ගමන් ඇන්ටනීට කියනවා දුවන ගමන් කැල්ෆර්නියා ස්පර්ශ කරන්න. එතකොට එහෙම ස්පර්ශ කරොත් වන්දභාවය නැති වෙනවලු. හැබැයි එහෙම ඒ මිත්‍යා විශ්වාස පසුපස ගිය සීසර් අර කැල්ෆර්නියා කියන අනාවැකි පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු නිශ්චිත මතයක නැහැ. ඔහු ඉන්නේ බලය ලබා ගැනීමේ අරමුණින් පමණයි. ඊළඟට අපි කතා කරන්න සූදානම් වෙන චරිතය බෲටස්. බෲටස්ගේ වැදගත්ම චරිත ලක්ෂණය තමයි ප්‍රතිපත්තිකාමී බව. ඔහු හරි ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක්. උදාහරණයක් විදිහට දක්වනවා නම් අර කුමන්ත්‍රණකරුවෝ එනවනේ බෲටස්ගේ ගෙදර. ඒ වෙලාවේදී කියනවා අපි මේ කුමන්ත්‍රණය ගැන දිවුරමු කියලා. බෲටස් අහනවා ඇයි අපි දිවුරන්නේ? ඇයි අපි අපේ ව්‍යාපාරයේ ගෞරවය දිවිරීමකින් කෙලසන්නේ? අපි මේ වැඩේ නිවැරදිව කරමු. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. මේ තුලින් පැහැදිලි වෙනවා ඔහු තුල ඇති ප්‍රතිපත්තිකාමී බව. ඒ වගේම ඔහු තුල තියෙන තවත් වැදගත් චරිත ලක්ෂණයක් තමයි පෙළඹවීම වලට හසු වීම. ඒ කියන්නේ ඔහු කැසියස්ගේ පෙළඹවීම වලට හසු වෙනවා. ඔහු තමන්ව දකින්නේ කැසියස් තුලින්. ඒකනේ කියන්නේ ඔබට ඔබ නොපෙනෙන නිසා මං ඔබේ කැඩපත වෙන්නම් කියලා. ඒ වගේම ප්‍රායෝගික නොවන බව ඔහුගේ තවත් චරිත ලක්ෂණයක්. ඒ නිසා තමයි ඔහුගේ අතින් අර වැරදි තුනම සිද්ධ වෙන්නේ. ප්‍රායෝගික නොවන බව නිසා. ඒ වගේම ඔහු තුල තියෙන තවත් චරිත ලක්ෂණයක් තමයි අන්‍යයන්ගේ සිතෙහි වටහා ගන්න බැරි වෙනවා. ඇයි කැසියස් මාව පොළඹවන්නේ? කැසියස්ගේ අරමුණ මොකක්ද? මෙන්න මේ පිළිබඳව හොඳ අවබෝධයක් බෲටස්ට තිබුණා නම් ඔහු ඛේදයට ලක්වන්නේ නැහැ. අනිත් එක ඔහුගේ තවත් චරිත ලක්ෂණයක් තමයි උකටලී බව. ඔහු මුල ඉඳලා ඉන්නේ උකටලී බවයි. ඒ කියන්නේ ඔහු අර ආරම්භයේම කැසියස්ට කියන්නේ මම ශ්‍රේෂ්ඨ උතුම් රෝම පුත්‍රයෙක් වෙනවට වැඩිය සාමාන්‍ය ගමේ මිනිහෙක් වෙන්න කැමතියි. ඔහු මුල ඉඳලම තියෙන උකටලී බවක්. ඒ උකටලී බව නැති කරන්නේ ඔහුව කුමන්ත්‍රණයට පොළඹවන්නේ කැසියස්. ඒ වගේම ඔහු තුල තියෙන තවත් චරිත ලක්ෂණයක් තමයි ජන විඥානය හඳුනා නොගැනීම. ඔහුට සමකාලීන ජන විඥානය තේරෙන්නේ නැහැ. ඒකනේ ජනතාවගේ බුද්ධියට කතා කරන්නේ. ඇන්ටනි ජන විඥානය දන්න නිසා තමයි ජනතාවගේ හදවතට කතා කරන්නේ. ඒ වගේම මේ බෲටස් අපි හඳුනගන්නේ ස්ටොයික්වාදියෙක් විදිහට. ඒ කියන්නේ මොකක්ද? ස්ටොයික්වාදිය කියන්නේ මොකක්ද? ස්ටොයික්වාදීන්ගේ ලක්ෂණයක් තමයි සද්ගුණය. මේ සද්ගුණය බෲටස් තුලත් තියෙනවා.
මේ ස්ටොයික්වාදීන් දෙවියන්ගේ ඊරණම තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා උන් සියදිවි නසා ගැනීම අනුමත කරන්නේ නැහැ. නමුත් සතුරන් අතට පත්වීමෙන් වලකින්ද තමන්ගේ දර්ශනයට පිටුපාලා බ්‍රූටස් සියදිවි නසා ගන්නවා. ඒ තමයි බ්‍රූටස්ගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඊළඟට අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඇන්ටනීගේ චරිත ලක්ෂණ පිළිබඳව. ඇන්ටනී තුල තියෙන චරිත ලක්ෂණයක් තමයි රාජපාක්ෂික බව. ඔහු ආරම්භයේම අපිට පෙන්නනවා සීසර්ට පාක්ෂික බව. ඔහු ආරම්භයේම කියනවනේ සීසර් කියන්නේ මොකද්ද? ඒක ඒ විදිහටම වෙලා ඇති. ඒ වගේම ඔහු තුල තියෙන තවත් චරිත ලක්ෂණයක් තමයි උපක්‍රමශීලී බව. ඔහු සූක්ෂම ලෙස බ්‍රූටස් සහ පිරිසගේ විශ්වාසය දිනාගෙන කතාවක් ඉල්ලගෙන ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කරලා බ්‍රූටස්ලා සතු බලය දැහැගන්නවා. ඒ ඔහු තුල තියෙන උපක්‍රමශීලී බව. ඒ වගේම ඔහු තුල තියෙන තවත් චරිත ලක්ෂණයක් තමයි ප්‍රතිපත්තිගරුක නොවන බව. ඔහු ප්‍රතිපත්තියක් මත පිහිටලා නැහැ. ඒකනේ අවසානයේදී ජයග්‍රහණය කරයින් පස්සේ කියන්නේ ලෙපිඩස් කියන්නේ වැඩකට නැති මිනිහෙක්. මගේ නිකන් අස්සයා වගේ. ඒ මිනිස්සයව වැඩකට අරගෙන පැත්තකට දාන්න තියෙන්නේ කියලා කියන්නේ මොකක්ද? ඒ ඔහු තුල තියෙන ප්‍රතිපත්තිගරුක නොවන බව. ඒ වගේම ඊළඟ වැදගත් චරිතය තමයි කැසියස්. කැසියස් තුල තියෙන චරිත ලක්ෂණ මොනවද? කැසියස් තුල තියෙන ප්‍රබල චරිත ලක්ෂණයක් තමයි උපක්‍රමශීලී බව. හරිම උපක්‍රමශීලී. නේද? ඒකනේ මේ කුමන්ත්‍රණය සංවිධානය කරන්නේ. ඇත්තටම මේ කුමන්ත්‍රණයට මූලිකත්වය දෙන්නේ කැසියස්. ඒ ඔහු තුල තියෙන උපක්‍රමශීලී බව නිසා. ඒ වගේම ඔහුට පුළුවන් පෙළඹවීම් වලට ලක් කරන්න. බ්‍රූටස්ව වෙන විදියකට පොළඹවනවා. කස්කව වෙන විදියකට පොළඹවනවා. සියලු දෙනාම පෙළඹවීම් වලට ලක් කිරීමේ හැකියාවක් කැසියස්ට තියෙනවා. ඒ වගේම ඔහු තුල තියෙනවා දුරදක්නා නුවණක්. ඒකනේ කියන්නේ මාක් ඇන්ටනීව ඝාතනය කරමු සීසරුත් එක්කම. මාක් ඇන්ටනීට කතාවක් දෙන්න එපා. අපි පිලිප්පි දක්වා නොගිහින් ඉමු කියලා කියන්නේ ඔහු තුල ඇති දුරදක්නා නුවණ නිසා. ඒ වගේම මනුස්ස හැසිරීම් තේරුම් ගැනීමේ ශක්්‍යතාවයක් බොහොම අපූර්වට කැසියස්ට තියෙනවා. ඒකනේ කියන්නේ කටහඬින් නම් කස්ක වගේ ඇවිදින තාලෙන් කියන්න පුළුවන්. මේ මනුස්ස හැසිරීම් කියවා ගන්න පුළුවන් කැසියස්ට. ඒ වගේම ඔහු අවසානයේ සානුකම්පිත වෙනවා. නේද? පෝෂියාගේ මරණය අහලා ඔහු නේද? සානුකම්පිත වෙනවා. මේ වගේ චරිත ලක්ෂණ තමයි කැසියස් තුල දක්නට ලැබෙන්නේ. මේ ඇන්ටනී සහ කැසියස් කියන්නේ එපිකියුරියානුවාදීන්. කවුද මේ එපිකියුරියානුවාදීන් කියන්නේ? එපිකියුරියානුවාදීන් ස්ටොයික්වාදීන්ට වැඩිය වෙනස්. ඒ කියන්නේ බ්‍රූටස්ලට වැඩිය වෙනස්. ඒගොල්ලෝ දේව ඉරණම විශ්වාස කරන්නේ. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ සියලුම දේ කරන්න පුළුවන් මිනිස්සුන්ට කියලා. ඒ නිසා ඔවුන් සියදිවි නසා ගැනීම අනුමත කරනවා. ඒ නිසා කැසියස් තමන්ගේ දර්ශනයට අනුව අවසානයේදී තමන්ගේ මේ ජීවිතය නැති කරගන්නවා. ඊළඟට වැදගත් චරිත දෙකක් තමයි කැල්ෆර්නියා සහ පෝෂියා. කැල්ෆර්නියා කියන්නේ සීසර්ගේ බිරිඳ. පෝෂියා කියන්නේ බ්‍රූටස්ගේ බිරිඳ. කැල්ෆර්නියා තුල තියෙනවා සෙනෙහස, සැකය, සංකාව. ඒ නිසානේ කියන්නේ යන්න එපාද නේද? මෙන්න මේ වගේ පෙරනිමිති පහළ වෙලා තිනෝ කියලා කියන්නේ සෙනෙහස වගේම සැකය හා සංකාව නිසා. පෝෂියාට තියෙනවා බ්‍රූටස් ගැන ආදරයක්. නේද? ඒ නිසානේ කවුද ආවේ කියලා අහන්නේ. මොකද්ද කතා වුණේ කියලා අහන්නේ මේ ආදරේ නිසා. තමන්ගේ ස්වාමි පුරුෂයා කරදරයක පැටලෙයි කියලා බයයි. ආදරේ. ඒ වගේම එඩිතරයි. ඒකනේ කියන්නේ මම මගේ කලවය තුවාල කරගෙන මගේ ඉවසීමේ ශක්තිය පෙන්වුවා. එඩිතර කාන්තාව.
ඒ වගේම ඇයටත් තියෙනවා කුතුහලයක්, සැකය සහ සංකාවක්. මොකටද? කවුද ආවේ, මොනවද වෙන්නේ කියලා ඇයට දැනගන්න ඕන. නමුත් අවසානයේදී බෲටස්ලගේ පරාජයත්, බෲටස්ගේ වෙන්වීමත් දරා ගන්න බැරුව ඇය අඟුරු කාලා සියදිවි හානි කරගන්නවා. මෙන්න මේ වගේ චරිතයන් තමයි අපිට ජුලියස් සීසර් නාට්‍ය තුල දකින්න පුළුවන් වෙන්නේ. අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ ජුලියස් සීසර් නාට්‍යයේ භාෂාව පිළිබඳව. ජුලියස් සීසර් නාට්‍යයේ තියෙන්නේ කාව්‍යමය භාෂාවක්. මේ බලන්නකෝ බෲටස් පෝෂියාට කියන මේ වදන්. මගේ අවංක ගෞරවනීය බිරිඳ ඔබයි. මගේ මුළු ශරීරය පුරාම කරකැවිලා වේදනාවෙන් පිරිච්ච හදවතට ඇතුළු වෙන මේ රක්ත වර්ණ ලේ දහරාව වගේම ඔබත් මට අවශ්‍යයි. බලන්න මොන තරම් කාව්‍යාත්මක භාෂාවක්ද කියලා. ඒ වගේම ජුලියස් සීසර් නාට්‍යයේ තියෙන්නේ ප්‍රබල සංකල්ප රූප මතු කරන භාෂාවක්. බෲටස් කියනවා මෙහෙම: හරියට සර්ප බිත්තරය වගේ පුපුරලා ආවහම උගේ වර්ගය වගේම විෂයි. සංකල්ප රූපම වෙනවා, මනස රූපම වෙනවා. මොකක් පිළිබඳව? ඒකාධිපතිත්වය පිළිබඳව. ඒකාධිපතිත්වය කියන්නේ සර්ප බිත්තරයක් වගේ පුපුරලා ආපුවාම වර්ගය වගේම විෂයි. ඒකාධිපතියෝ කවුරුත් එකයි. ව්‍යංගාර්ථවත් සංවාද භාවිතය. කැසියස් කියනවා ඔබට ඔබ නොපෙනෙන නිසා මං ඔබේ කැටපත වෙන්නම් කියලා. ඒ කියන්නේ බෲටස් තමන්ව දකින්නේ කැසියස් තුලින්. ඒක තමයි බෲටස්ට වෙන වැරැද්ද. තමන්ව අනෙකා තුලින් දැකීම. අපිටත් වෙන්න පුළුවන්. කතන ප්‍රයෝග භාවිත කිරීම. ඒ කියන්නේ දේශනවලදී ජුලියස් සීසර් නාට්‍යයේ තියෙන ප්‍රධාන දේශන දෙකක්. පළවෙනි දේශනය බෲටස්ගේ. දෙවෙනි දේශනය මාක් ඇන්ටනීගේ. මේ දේශන දෙකේදීම කතන ප්‍රයෝග භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය කතිකයෝ පාවිච්චි කරන උපක්‍රම වඩාත් ප්‍රබල ලෙස නාට්‍යමය ලෙස පාවිච්චි කරලා තිනවා. අපි බලමු මොනවද මේ කතන ප්‍රයෝග කියලා. පළවෙනි එක තමයි සැසඳීම. මේක පාවිච්චි කරන්නේ බෲටස් විසින්. මා සීසර්ට අනාදරයක් දැක්වුවා නොවේ. එහෙත් මා වඩාත් ආදරය කළේ රෝමයටයි. සීසර් සහ රෝමය අතර සැසඳීමක්. ඊළඟට කෙටි වැකි. මේකත් පාවිච්චි කරන්නේ බෲටස්. මේ කඳුළු ආදරය වෙනුවෙන්, සතුට වාසනාව වෙනුවෙන්, මරණය බලකාමය වෙනුවෙන් කෙටි වැකි පාවිච්චි කිරීම. ඒ කතන ප්‍රයෝගයක්. ඒ වගේම ප්‍රශ්නාර්ථය. ප්‍රශ්නාර්ථයත් පාවිච්චි කරනවා කතන ප්‍රයෝගයක් ලෙස. ඔබ කැමති සීසර්ව ජීවත්ව සිටියදී වහලුන් මෙන් ජීවත් වීමටද? මේ කතන ප්‍රයෝගය පාවිච්චි කරන්නේ බෲටස් නේද? ඔබ දැකලා ඇතිනේ. දේශපාලන කතාවලදී මෙහෙම ප්‍රශ්නාර්ථයන් යොමු කරනවා නේද? මේ වගේ උපක්‍රම පාවිච්චි කරනවා දැකලා ඇති. ඒවා පිළිබඳව අවධානය යොමු කරන්න. දැන් අපි කතා කරන සූදානම් වෙන්නේ මාක් ඇන්ටනී පාවිච්චි කරන කතන ප්‍රයෝග. ප්‍රතිවිරෝධ අදහස් අතර ඝට්ටනය. ඇන්ටනී තමන්ගේ කතාවේදී මෙන්න මෙහෙම කියනවා. ඔවුන් වෙනුවෙන් ලැබුණු කප්පම් වලින් භාණ්ඩාගාරය පෙරුණා. ඒකෙන් පේන්නේ සීසර්ගේ බලකාමයද? අන්න ප්‍රතිවිරෝධ අදහස් අතර ඝට්ටනය. ඊළඟට මාක් ඇන්ටනී භාවිතා කරන තවත් උපක්‍රමයක් තමයි භාවාතිශය හැඟීම් වලින් යුක්ත වීම. මේ බලන්න ඇන්ටනී කියනවා මෙහෙම: මගේ හදවත සීසර් සමග මිනී පෙට්ටියේ
එය නැවත මා වෙත එනතුරු මා මදකට නවතිනවා. හරිම භාවාතිශය හැඟීම් වලින් යුක්තයි. නේද? ඔබ සමහර විට අහලා ඇති. අපේ රටෙත් නේද? දේශපාලන කතාවලදී මේ වගේ හැඟීම් වලට ආමන්ත්‍රණය කරනවා. නේද? ඊළඟට තව කතන ප්‍රයෝගයක් තමයි මාක් ඇන්ටනී පාවිච්චි කරන ජනතාව තුළ භෞතික සම්පත් වලට ඇති ඇල්මට ආමන්ත්‍රණය කිරීම. මේ වගේ කතා නම් දේශපාලන රැලිවලදී රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් ඔබ ඕනෑ තරම් අහලා ඇති. ටයිබර් ගඟෙන් මොබ පිහිටි අලුත වැව් උද්‍යාන ලතා මඩුලු ඔක්කොමත් ඔබ වෙනුවෙන් වෙන් කොට තිබෙනවා. අන්න ජනතාව තුළ තියෙනවනේ ඉතින් භෞතික සම්පත් වලට ඇල්ම හරි කැමතිනේ භෞතික සම්පත්. ඒ ඇල්මට තමයි මේ ආමන්ත්‍රණය කරන්නේ. දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ ජුලියස් සීසර් නාට්‍ය පෙළ රංගයක් බවට පත් කර ඇති ආකාරය පිළිබඳව. මේ නාට්‍ය පෙළ රචනා කරලා තියෙන්නේ කියවා රස විඳීමට පමණක් නොවේ. මේක තියෙන්නේ රංගගත කිරීම සඳහාමයි. මේ පිටපත කියවනකොට අපිට පැහැදිලි වෙනවා මේක ලියලා තියෙන්නේ කියවලා රස විඳින්න විතරක් නෙමෙයි රංගගත කිරීම සඳහාත් මේක රචනා කරලා තියෙන්නේ. එංගලන්තයේ ග්ලොබ් වල මෙන්ම ලෝකයේ බොහෝ රටවල් වලත් ලංකාවෙත් මේක වේදිකාගත කරලා තිනවා. ලංකාවේ නිෂ්පාදන කීපයක්ම සිදු වුණා මේ ජුලියස් සීසර් නාට්‍ය. ඒ වගේම 1993 එංගලන්තයේ වේදිකාවක යුරෝපීය ඇඳුමෙනුත් මේ ජුලියස් සීසර් නාට්‍ය රඟ දක්වා තිබෙනවා. දැන් ග්‍රීක නාට්‍යවල වගේ ඒක මිතියක් නැහැ. ඒ කියන්නේ ස්ථානයේ කීයත්වය, කාලයේ කීයත්වය, ක්‍රියාවන්ගේ කීයත්වයක් නැහැ. නමුත් රඟ දැක්වීමේ පහසුව වෙනුවෙන් එය එක්තරා දුරකට දක්නට ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කිස්තුපුර 47 ලුපකේල් උත්සවය සහ කිස්තුපුර 45 සීසර් මුන්ඩා සටනින් ජයගැනීමේ සමරුව එක් කරලා ඉදිරිපත් කළා තියෙනවා. ඒ කියන්නේ වර්ෂයන් දෙකක සිද්ධ වෙච්ච දෙකක් එකට එකතු කරලා ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම බෲටස්ගේ අවමගුල් දේශනයට දිනකට පසුව පැවැත් වූ මාක් ඇන්ටනීගේ දේශනය එක්කොට ඉදිරිපත් කළා තියෙනවා. ඒ කියන්නේ එක ළඟ ඉදිරිපත් කළා තියෙන්නේ මොකටද මේ? රංගගත කිරීමේ පහසුවට. ඔබ ජුලියස් සීසර් නාට්‍ය හොඳින් කියවා බැලුවොත් ඔබට පැහැදිලි වෙනවා ආරම්භක දර්ශනයේ සිට ප්‍රබල නාට්‍යෝචිත සිදුවීම් වඩාත් අර්ථවත්ව භාවිත කරලා තියෙනවා. ඒ කියන්නේ රංගයේ මගින් ප්‍රබල ප්‍රේක්ෂාවක් නැවිය හැකි සිද්ධි තමයි ඇතුළත් කරලා තියෙන්නේ. නාට්‍යයට එකතු කරලා තියෙන්නේ විලියම් ෂේක්ස්පියර්. උදාහරණ විදියට බලමු මෙන්න බලන්න. සීසර්ගේ ජයග්‍රාහී පෙරහරට ජනතාව පෙළ ගැස්ම. නාට්‍ය ආරම්භයේම තියෙන්නේ සීසර්ව පිළිගන්න ජනතාව නේද? බලාගෙන ඉන්නවා. පොදියක් විදිහට, ගුලියක් විදිහට බලාගෙන ඉන්නවා. මේක නාට්‍යමයයි. ඒ වගේම අර කුමන්ත්‍රණ කරුවන් එකතු වෙලා සීසර්ව ඝාතනය කරන අවස්ථාව අතිශයින්ම නාට්‍යමයයි. ඒ වගේම බෲටස් සහ මාක් ඇන්ටනීගේ දේශන. ඒ කියන්නේ සීසර්ගේ දේහය ඉදිරිපිට බෲටස් කරන කතාව සහ මාක් ඇන්ටනී කරන කතාව. හරිම නාට්‍යමයයි. ඒ වගේම දෙපිළ අතර සටන් ජවනිකා. මෙන්න මේ වගේ ප්‍රබල නාට්‍යෝචිත සිදුවීම් නාට්‍යයට ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට ෂේක්ස්පියර්ගේ කාව්‍යමය භාෂාව උච්චාරණයට නියමිත පද්‍යාකෘති හෙවත් රටාවක් ඇතත් එයට සීමා නොවී අර්ථය මතුවෙන ලෙස ගැළපෙන නිදහස් රටාවක් යොදා ගන්න අපිට පුළුවන්. නේද? අපි අර කාව්‍යමය භාෂාවටම හිර වෙලා ඉන්න ඕනේ නෑ. නේද? අර්ථය සහ හැඟීමට හානි නොවන විදිහට නේද? අපිට නිදහස් රටාවක් යොදා ගන්න පුළුවන්. අපේ නිෂ්පාදනයකදී. ඊළඟට ගෙරවිලි, අකුණු ගැසීම, ඔරලෝසු හඬ මගින් නාට්‍යමය අවස්ථාවන් තීව්‍ර කරනවා.
මෙන්න මේ ආකාරයට අපිට පැහැදිලි වෙනවා ජුලියස් සීසර් නාට්‍ය පෙළ ලියලා තියෙන්නෙම රංගගත කිරීම සඳහාම බව. දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ජුලියස් සීසර් නාට්‍යයේ ජීවන දෘෂ්ටිය පිළිබඳව. මේ ජුලියස් සීසර් නාට්‍යයෙන් මතු කරන ජීවන දෘෂ්ටිය ජීවිත දැක්ම මොකක්ද? අපිට මොකක්ද කියන්නේ? ඔබට මොකක්ද කියන්නේ? සීසර්ගේ ඛේදනීය ඉරණම තුලින් ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව වෙනත් රටවලද සිදුවන සමාජ දේශපාලන වෙනස් වීම අපිට අවබෝධ කරගන්න පුළුවන්. නේද? බලකාමී සමාජයක මොන තරම් දේවල් සිදු වෙනවද? නේද? එක් පුද්ගලයෙක් බලකාමියෙක් වෙනකොට අනිත් අය කුමන්ත්‍රණය කරලා මොකද කරන්නේ? ඔව්ව ඝාතනය කරනවා. එහෙම නැත්නම් පරාජය කරනවා. පරාජය කරන්නේ පිරිසක්. හැබැයි බලය අතට අරගෙන පාලනය කරන්නේ වෙනත් පිරිසක්. ජයග්‍රහණය කරපු අයගේ ගැටුම් ඇති වෙනවා. ප්‍රතිවිරෝධයන් මතු වෙනවා. පරාජය වෙච්ච අයගේ ප්‍රතිවිරෝධයන් මතු වෙනවා. ජයග්‍රාහකයන්ගේ සහ පරාජිතයන්ගේ ගැටුම් වලට අවිචාරවත් ජනතාවට මැදි වෙන්න සිදු වෙනවා. වුණ අසරණ වෙනවා. බලකාමය නිසා සමාජයම ඛේදයට ලක් වෙනවා. බලන්න මේ ජීවන දෘෂ්ටිය, මේ සමාජ දෘෂ්ටිය එදාට විතරක් නෙමේ අදටත් අදාළයි, හෙටටත් අදාළයි. ඒක එංගලන්තයට පමණක් නෙමෙයි ලෝකයේ අනිත් හැම රටකටම අදාළයි. ලංකාවටත් හරියටම අදාළයි. ඊළඟට අපිට පෙන්눔 කරනවා තවත් ප්‍රබල ජීවන දෘෂ්ටියක්. ඒ තමයි පරමාදර්ශී වීමට වඩා යථාර්ථවාදී වීමේ වැදගත්කම. මේක අපිට කියලා දෙන්නේ බෲටස්ගේ චරිතය මගින්. බෲටස් හරිම පරමාදර්ශී. හැබැයි යථාර්ථවාදී නෑ. ඒ නිසා ඔහු ඛේදයට ලක් වෙන්නේ. නේද? ඔහුගේ පරමාදර්ශී ස්වභාවයන් හොඳයි. ඒ නිසානේ ඔහු කියන්නේ අපි සීසර් විතරක් ඝාතනය කරමු. මාක් ඇන්ටනිව ඝාතනය නොකරමු. නේද? ඒක තමයි ඔහුගේ වැරැද්ද. ඔහු පරමාදර්ශී හැබැයි යථාර්ථවාදී නෑ. මාක් ඇන්ටනි තමයි අවසානයේදී ඔහුන්ට නේද? ඛේදජනක ඉරණමක් ගෙන දෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔහු මාක් ඇන්ටනිට සීසර්ගේ අවමගුල් උත්සවයේදී කතාවකුත් දෙනවා. නේද? පිලිප්පි දක්වා ගමන් කරනවා. මේ හැම වැරද්දකින්ම පේන්නේ බෲටස් පරමාදර්ශී හැබැයි යථාර්ථවාදී නෑ. ඒ නිසා තමයි බෲටස් ඛේදයට ලක් වෙන්නේ. එතකොට අපිට මේ ජුලියස් සීසර් නාට්‍යයෙන් කියලා දෙනවා ඔබ පරමාදර්ශී වෙන්න හැබැයි ඔබ යථාර්ථවාදී වෙන්නත් ඕන. යථාර්ථයට මුහුණ දෙන්නත් ඕන. යථාර්ථය අවබෝධ කරගන්නත් ඕන. ඒ වගේම අපිට ජුලියස් සීසර් නාට්‍ය මගින් මතු කරන තවත් ජීවන දෘෂ්ටියක් තමයි තමා අවට සිදුවන දේවල් පිළිබඳව නිරතුරු අවධානය යොමු කිරීමේ වැදගත්කම. දැන් ජුලියස් සීසර් තමයි රටේ නායකයා. හැබැයි එයා තමන්ගේ වටේ සිදුවෙන දේවල් ගැන අවබෝධයෙන් සිටියේ නෑ. ඒ නිසානේ තමන්ගේම වටේ සිටින පිරිස අතින් ඝාතනයට ලක් වෙන්න සිදු වුණේ. තමා ළඟ සිටින අය තමන්ගේ හතුරා කියලා දැනගෙන හිටියේ නෑ. ඒ නිසා අපිට ජුලියස් සීසර් නාට්‍යයෙන් කියනවා අපි හැම විටම අපේ අවට සමාජය ගැන පරිසරය ගැන අවධානයෙන් ඉන්න ඕන. නැත්තම් අපේ අනතුර අත ළඟයි. ඒ වගේම ජුලියස් සීසර් නාට්‍යයෙන් අපිට ලබා දෙන තවත් වැදගත් ජීවන දෘෂ්ටියක් තමයි පලිගැනීම වැනි සිතුවිලි වල ප්‍රතිඵලය ඛේදජනක වන බව. ඒ කියන්නේ පලිගැනීම කියන එක නවතින්නේ නැහැ. ඉදිරියටම යනවා, ගමන් කරනවා. නේද? දැන් බලන්නකෝ සීසර් කැසියස්ට කැමති නැහැ.
කැසියස් මොකද කළේ? සීසර්ගෙන් පලිගන්න ඕන නිසා සීසර්ව ඝාතනය කරන්න අනිත් අය පෙළඹුවා. කොහොම හරි නේද? සීසර් ඝාතනය කළා. කුමන්ත්‍රණය සාර්ථක වුණා. හැබැයි අවසානයේ මොකද උනේ? බොහොම සූක්ෂම ලෙස මාක් ඇන්ටනි තුළු පිරිස බලය ලබා ගත්තා. ඔවුන් කරේ මොකක්ද? සීසර්ගේ ඝාතනයේ පලිය කුමන්ත්‍රණකරුවන්ගෙන් ගත්තා. ඔවුන්ව ඝාතනයට ලක් කළා. නේද? ඔවුන්ට අවසානයේ ජීවිතේ නැති කරගන්න සිද්ධ වුණා. එතකොට අපිට උගන්වනවා පලි ගැනීම ඛේදජනක ප්‍රතිඵල උදා කර දෙන බව. ඒ නිසා සමාජයකට පලි ගැනීම ගැලපෙන්නේ නැහැ. ඔබට මට අපිට පලි ගැනීම ගැලපෙන්නේ නැහැ. පෝෂියාගේ චරිතය මගින් අපිට කියලා දෙනවා ඛේදජනක අවස්ථාවලදී චිත්ත ශක්තිය වර්ධනය කරගත යුතු බව. දැන් අපි දුවලා පුතාලා බොහෝ දිනෙකට මේ ඛේදජනක අවස්ථාවලට මුහුණ දෙන්න චිත්ත ශක්තිය නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ විභාගයකින් අසමත් වුණොත් අඬා වැළපෙනවා. දරා ගන්න බෑ. නේද? ගෙදර ප්‍රශ්නයක් වුණොත් ඔබට යොවුන් වියේ ගැටලුවක් මතුවුණොත් දරා ගන්න බෑ. නේද? සුළුතරයක්. නේද? වැරදි තීරණ ගන්නවා. ජීවිතේ නැති කර ගන්නවා. අපි ඒ වගේ සිද්ධි ඕන තරම් අහලා තියෙනවා. මේ නාට්‍ය මගින් අපිට කියනවා, පෝෂියාගේ චරිතය මගින් අපිට කියනවා, පෝෂියා වගේ නොවි අපි ඛේදජනක අවස්ථාවලදී චිත්ත ශක්තිය වර්ධනය කරගන්න ඕන කියලා. දැන් අපි ඔබට පෙන්වා දෙන්න හදන්නේ ජුලියස් සීසර් නාට්‍යයේ ප්‍රකාශන මගින් මතු කරන ජීවන දෘෂ්ටිය. විලියම් ෂේක්ස්පියර් කියන්නේ ශ්‍රේෂ්ඨ නාට්‍ය රචකේ කවියෙක්. නළුවන්ට දීලා තියෙන දෙබස් වලිනුත් ඒ ප්‍රකාශන වලිනුත් මතුවෙනවා ප්‍රබල ජීවන දෘෂ්ටියක්. බලන්න සීසර් කියනවා මෙහෙම, බයගුල්ලෝ හැබෑවටම මැරෙන්න කලින් 100,000 වාරයක් මැරෙනවා. ඒත් නිර්භීත මිනිහෙක් මරණයේ මිහිර විඳින්නේ එකපාරයි. දැන් මේක ඔබට මට ගැලපෙන්නේ නැද්ද? නේද? අපි බයෙන් ඉන්නේ අපි මැරෙයිද කියලා. අසනීප වුණොත් අපි බය වෙනවා අපි මැරෙයි කියලා. පාරේ යනකොට නේද? වාහනයක් ඩ්‍රයිව් කරන් යනකොට මොකද වෙන්නේ? අපි තවත් වාහනයක් අපේ පැත්තට කැපුවොත් අපි හිතනවා අම්මෝ මම මැරෙයි. වසංගත අවස්ථාවකදී නේද? අපි බයෙන් ඉන්නේ අපි කොයි වෙලාවෙ මැරෙයිද කියලා. ඒ කියන්නේ අපි බියගුල්ලෝ. නේද? ඒ කියන්නේ බියගුල්ලෝ හැබෑවට මැරෙන්න කලින් 100,000 වාරයක් මැරිලා. හිතින් මැරිලා. හැබැයි නිර්භීත මිනිහෙක් මැරෙන්නේ එකපාරයි. ඒ නිසා බියගුල්ලෝ නොවි නිර්භීත මිනිහෙක් වෙන්න කෙනෙක් තමයි මේ ප්‍රකාශනය මගින් ජුලියස් සීසර් නාට්‍ය මගින් අපිට කියන්නේ. කැසියස් කියනවා මෙන්න මෙහෙම, සමහර වෙලාවට මිනිස්සුන්ටත් වෙනවා Tamanගේ ඉරණමට යටත් වෙන්න. ඒත් ඒක ග්‍රහතාරකාවල වැරද්ද නෙමෙයි බෲටස්, අපේ වැරද්ද. දැන් අපිත් අපේ සමාජයේත් බොහෝ දෙනා Tamanගේ ඉරණම ග්‍රහතාරකාවලට බාර දීලා තියෙන්නේ. නේද? අපිටත් සිදු වෙනවා අපේ ඉරණමට යටත් වෙන්න. ඒක ග්‍රහතාරකාවල වැරද්දද? නෑ. අපේ වැරද්ද. ග්‍රහතාරකාවලට යටත් වෙලා ඉන්න අපේ වැරද්ද. මේක වඩාත් ප්‍රබල ලෙස ජුලියස් සීසර් නාට්‍ය මගින් මතු කරනවා. බෲටස් කියනවා මෙන්න මෙහෙම, රෝමයේ එක මිනිහෙකුට බිය විය යුතුද? අපි එක රජෙකුට, එක පාලකයෙකුට, එක අධිරාජ්‍යයකට බිය වෙලා ඉන්න ඕනද? අපි වහල්ලු වෙන්න ඕනද? ඇයි අපි රජෙක් ඉදිරිපිට, පාලකයෙක් ඉදිරිපිට වහල්ලු වෙන්නේ? මෙන්න මේක වඩාත් ප්‍රබල ලෙස ජුලියස් සීසර් නාට්‍ය මගින් මතු කර දක්වනවා. බෲටස් කියනවා මෙන්න මෙහෙම, බලකාමියෙකු
තමන්ට ඉහළට නගින්න නිහතමානීකම හිනිමගක් කරගන්නවා. ඉහළම හිනි පෙත්තට නැග්ගයින් පස්සේ වලාකුළු දිහා ඇහැ ගහගෙන නිහතමානීකමට පයින් ගහනවා. අපේ සමාජයේ මේ වගේ අය කොයි තරම් ඉන්නවද? මේ වගේ පාලකයෝ නායකයෝ කොයි තරම්නම් ඉන්නවද? නේද? ආරම්භයේම පේන්නේ හරිම නිහතමානී. අපි ඉදිරියට එන්නේ නිහතමානී පුද්ගලයෝ වගේ. හැබැයි මොකද වෙන්නේ? නේද? නිහතමානීකම පාවිච්චි කළා තමයි ඉහළටම යන්නේ. හැබැයි ඉහළම හිනි පෙත්තට ගියයින් පස්සේ නිහතමානීකමට පයින් ගහනවා. මේ බලන්න මේ ප්‍රකාශන මගින් මතුවන්නේ ප්‍රබල ජීවන දෘෂ්ටියක්. ඉතින් ඔබ ජුලියස් සීසර් නාට්‍ය කියවලා මේ ජීවන දෘෂ්ටීන් ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබේ ආකල්ප වෙනස් කරගන්න. ඒක තමයි අපේ අරමුණ. එහෙමනම් මම විශ්වාස කරනවා ඔබට ජුලියස් සීසර් නාට්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.